නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස න භජේ පාපකේ මිත්තේ න භජේ පුරිසාධමේ භජේත මිත්තේ කල්යානේ භජේත පුරිසුත්තමේති. ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ භවතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි. තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකේ දකින්නේ මහත් අනුකම්පාවෙන්. මිනිසාගේ දැක්මේ පවතින සදොස් බවක් නිසා මිනිසා නිස්කාරණේ අසහනයට පීඩාවට දුකට පත් වෙන බව. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ දැනුමෙන් තේරුම් අරන් තිබෙනවා. මිනිසා මේ දුකට පත් වෙන එකෙන් මුදවා ගන්නට ජීවිතය තුල දුකට පත් වෙන එකෙන් ජීවිතය තුල මුදවා ගන්නට දේශනා කරන ලද සද් උපදේශ තමයි හැම දෙයක්ම. සත්පුරුෂ උපදේශ. අපට මේ ත්‍රිපිටකය පරිහරණය කිරීමේදී ගාථා වශයෙන් ඡේද වශයෙන් දකින්න අහන්නට ලැබෙන්නේ මේ සද් උපදේශ. නමුත් මෑතදිත් මා දුටුවා මෙබඳු ග්‍රන්ථයක් අලුතින් පරිවර්තනය කර තිබෙනවා. ඒ වර්තමානයට ගැලපෙන ආකාරයේ පින්පව් දෙකෙන් එහාට නොයන විදිහට සංශෝධනය කරලා තියෙනවා මා දුටුවේ. එතකොට ඒකට තමයි කියන්නේ අනුපුබ්බේන පු탁ජනගතෝ හෝති කියලා. පු탁ජන භාවයෙන් එහා පැත්තට යන්න නේ අර්ථය සරල වෙනවා. ලෝකෝත්තර අර්ථය ඉස්මතු කර ගන්නට බැරුව ලෞකික අර්ථයේ දෙපැත්තකට බෙදෙනවා හොඳ නරක කියලා. මා ඉහතින් ගත්ත ගාථා පාඨය ගත්තත් මේකත් සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනයේදී දරුවන්ට උගන්වන්නේ මේ ලෞකිකයේ තුල හොඳ නරක දෙක විතරයි. නමුත් අප මෙබඳු ගාථාවක් තෝරාගන්නේ එබඳු සරල අර්ථයකින් අවසන් කරන්නට නොවන බව අපට සවන් දුන්න ඕන කෙනෙක් අත්දැකීමෙන් දන්නවා ඇති. මෙතන අප බොහෝ විට කල්පනා කරන්නේ අප සහ අනුන් කියලා දෙපැත්තකින් ඉඳගෙන. ඒ අර්ථයෙන් තමයි අපි බලන්නේ. මා කැමති ඊට වඩා ටිකක් එහායින් ගැඹුරින් මේ ගැන බලන්න. මේ බුදුන් වහන්සේගේ මේ වචන වලින් පෙන්වන කාරණයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයක් එහෙම නැහැ. ඔය භජ කියන වචනෙන් භජේත භජන්නේ භජේ කියන වචනෙන් තියෙන භජනය කරනවා ඇසුරු කරනවා පරිඋපාසානය කියන එක. ඒකට න දාපුවාම භජනය කරන්න ඇසුරු කරන්න පරිඋපාසානය කරන්න එපා. පාපකේ මිත්තේ. ඔබ මේ සමාජයේ කවුරු හරි පාප මිත්‍රයන් කියලා වෙන් කරොත් එහෙම කොහොමද එහෙම තේරුම් ගන්නේ? එතකොට ඔවුන්ට ගොඩේන්න පාරක් නැතුව යනවානේ. දැන් බුදුරජාණන් වහන්සේ සොකී ධම්මස පාදා දෙමින් මිනිමරුවන් හොරුන් බේරාගත්තේ. එතකොට ඔවුන් ඇසුරු කරන්න ගිහින් නැත්නම් ඔවුන්ට මඟ පෙන්නලා නේද? ඔවුන්ගේ පුරුද්ද එකතු කරගත්තේ නැති වුණාට. ඒ නිසා අපිට මේ වඩාත් කරදර වෙන්නේ මේ සමාජයේ මේ බරපතල වැරදි කරුවන්ගෙන්. ඔවුන් ප්‍රතික්ෂේප කරලා එහෙම නැත්නම් පාසලක ඉන්න නරක ළමයි 5 දෙනෙක් ප්‍රතික්ෂේප කරලා අනිත් අය හදාගත්තයි කියලා වැඩක් වෙන්නේ අරගොල්ලෝ නරක වෙන එක නවත්තන්න බෑ. මට මතක් වෙනවා මෙහෙම කතාවක්. එක්තරා සෙන් ගුරුවරයෙක් ළඟ ශිෂ්‍ය පිරිසක් හිටියයි කියලා තියෙනවා. පුහුණු වෙන්නේ ඇවිදින්. මේක ශිෂ්‍යෙක් හොරකම් කරලා අහු වෙනවා අතටම. ගුරුවරයාට අල්ලලා දෙනවා. ගුරුවරයා වැඩි ගණන් ගන්න නැතුව ඉන්නවා. දෙවෙනි සැරේටත් හොරකම් කරලා අහු වෙනවා. ශිෂ්‍යෝ ටික අල්ලලා දෙනවා හොරු බඩුත් එක්ක හොරු. නෑ කිසි දඬුවමක් ක්‍රියාත්මක වෙන්නේ නෑ.
තුන්හැරයට තැරේ ශිෂ්‍යය එකතු වෙලා අදව තියෙනවා වගේ විරෝධතා ව්‍යාපාරයක්. අපි දෙසරයක් අල්ලලා දුන්න 3 සැරයක් ඔබතුමා ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ. මෙයා අයින් කරන්නේ නැත්තම් මෙතනින් අපි යනවා. ඔක්කොම ටික. ගුරුතුමා. ඔව්. ඔබට කොහේර ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඔබ යන්න. මේ අහිංසකයා මෙතන අතහැරියොත් එහෙම මේ මනුස්සයා හොඳටම අමාරු වැටෙනවා. ඔබ ඔක්කොම ගියත් මම මේ අතාරින්නේ නැහැ. මේක අහගෙන හිටපු අර චෝර ශිෂ්‍යයාගේ ඇස් දෙකෙන් කඳුළු කඩා වැටුණා කියලා කියනවා. ආයේ කවදාවත් එයා හොරකම් කරෙත් නැහැ කියනවා. අන්න එහෙමයි මේ බුදුසමයේ කරුණ ඇසෙමු වෙන්නේ. අයින් කරන්න අය නැහැ. නමුත් ඔබ මේ අනුන් පාප මිත්‍රයෙක් කියලා බලන්නේ නැතුව ඔබේ සිත දිහා බලන්න. අර්ථ ගන්න මිත්‍ර ශත්‍ර නැත්නම් සතුරු මිතුරු. අහිතකර හිතකර. දැන් දෙව්දත් සමග සංචාරය කරන පිරිස, සරියුත් හිමියන් සමග සංචාරය කරන පිරිස දකින බුදුරජාණන් වහන්සේ ධාතුසෝ භික්කවේ සංසන්දති සමෙන්ති කියලා අදහස් වශයෙන්ම ගැලපෙනවා. හීනාදි මුත්තිකා සද්දින්. හීන අදහස් ඇති පුද්ගලයා සමග හීන අදහස් ඇති අය එකතු වෙනවා. කල්යාණාදි මුත්තිකා සද්දින් යහපත් අදහස් ඇති සයම යහපත් එකතු වෙනවා. ඒකයි අර පේන්නේ සරියුත් හාමුදුරුවෝ සමග යන ඔක්කොම ප්‍රඥාවන්තයෝ. මොගලන් හාමුදුරුවෝ යන සමග යන ඔක්කොම 이르දිමතුන්. දේවදත්ත සමග යන අය පාපී භික්ෂුන් කියලා කියන්නේ. කුණු වලට කුණු එකතු වෙන්න ආසේ. ඔබ සංසාරයෙන් ගෙනාපු පුරුදු ඔබ ළඟ තිබෙනවා. එතකොට ඔබ මේ ඇතුළත තියෙනවා නම් ඔබේ මේ පාපයට මිත්‍ර බවක් ඔබයි පාපයට මිත්‍ර. ඒ නිසායි ඔබ ඒකට එකතු වෙන්නේ. දැන් මේ සමාජයට අපිත් ඇවිත් තියෙනවා. අපිත් සමාජයේ ඉඳලා තියෙනවා. බිගරට් බොන ළමයි එක්ක ඉඳලා තියෙනවා. හරක් බොන ළමයි එක්ක ඉඳලා තියෙනවා. පැවිද්ද නෙමෙයි තරුණ වයසේ. ඔවුන්ට ඒවා ගිජු වෙලා හිටියට අපිට එතනට කිජු වෙන්න හෝ අපිව පොළඹවා ගන්න හම්බුනේ නැහැ. නමුත් අපි ළඟත් හිටියනම් අර ගිජු පුද්ගලයෙක් නැත්නම් ඒකට පිත්‍රයෙක් අනුන්ගේ පිට වැරද්ද පටවල අපිත් ඒකට ගිජු වෙනවා. ඔය ජාතසෝතාපන්න කියන වචන වලින් සමහරට කියවෙනවා ඇත්තේ උපතින්ම ගෙන අපුරුද්ද නිසා ඒක යහපත් පුරුද්දට යට වෙන්න දෙන්නේ නැහැ. ඊට වඩා උසස්සේ ජන්ම ගතිය. ඔබ මේ ගමන මෙතෙන්ට ඇවිත් ඉන්නේ අද නෙවෙයි. එක ජීවිතයක් සැරිසරා නෙමෙයි. මේ සමාජයේ පවතින සුචරිත දුස්චරිත වල හැසිරෙලා. එහෙනම් ඔබ ළඟ සසර පුරුද්දක් තියෙන්න පුළුවෙනි. මේක තාම ඉස්මතු වෙලා නැහැ. අන්න. දැන් මේ සමාජයේ ඔබට ස්ත්‍රියෙක් පුරුෂයෙක් ගිහියෙක් පැවිද්දෙක් වශයෙන් හමු වෙනවා අනිත් අය. ඔබට තේරෙන්නේ නැත්නම් මේ භජනය ඔබ නොමග යන එකක් කියලා ඔබ නොදැන අමාරු වැටෙනවා. නමුත් අනුන්ට දොස් තබන්න එපා. ඒකට ඔබ ළඟ මේ ගිජුකම නැත්නම් මේක වෙන්නේ නැහැ. ඒ නිසා මම කියනවා පවිට මිතුරන් කියලා වෙන් කරන්න જાතියක් රටේ නැහැ. නමුත් ඔබ ළඟ පාපයට මිත්‍රත්වයක් තිබෙනවා නම් ඔබ කුණු වලට කුණු ඇදෙන්නාසේ ඒව හොයාන යනවා. ඒක පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. අන බුදුරජාණන් වහන්සේ ඔබට පෙන්වන්නේ පුද්ගලය වශයෙන් නෙමෙයි. ඔබ මේ පාපයට මිත්‍රකම භජනය කරන්න එපායි කියලා. මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? කයින් මිනිසෙක් වුණාට සිතෙන් සිදුවෙන්නා වූ හානියක් පිළිබඳ බුදු සමය සඳහන් කරනවා. සිතෙන් ත්‍රිපිටකයේ සූත්‍රවල සඳහන් වෙන්නේ පරිහාන ධම්ම වෙන සූත්‍රවල පරිහාන ධම්මං වෝ දේසිස්සාමි. මම ඔබට පිරිහෙන හැටි දේශනා කරන්නේ මේ. අනේතකොට ඔබ මේවට මිත්‍ර වුණාම ඔබගේ චිත්තාභ්‍යන්තරය ඔබට දුක් දෙන හේතු තුනක් රෝපණය වී පෝෂණය වී බලවත් වෙනවා.
අන්න එය බලවත් කර ගැනීම සඳහා යම්කිසි පුද්ගලයෙක් ඇසුරු කරනවද, ඔවුන්ගේ ඇසුර ලබනවද, ඔවුන්ගේ උදව් උපකාර ලබනවද, ඔවුන් මාර්ගෝපදේශකත්වයේ තබනවද? දැන් ඉතින් ඔබ යන්නේ මන් පෙරගේ වැරදින් පිරි පාරකය. අහලා තියෙනවනේ. ඒ ගියේ මගේ අවසානයේ පෝරකය කියලාත් අහලා ඇතිනේ. දැන් මේක පේනවා නම් පණින්ට පෙර සිතා බලනවා. කෙලවර එල්ලුම් ගස නැත්නම් ජීවිතාන්තය දක්වා මේ සිරදඬුවම් කියන එකට යන්න ඔබ අත්පොත තබනවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් මේ චිත්තාභ්‍යන්තරේ උපදින්නා වූ ලෝභය, මෝහය, ද්වේෂය, මෝහය බලවත් කිරීමෙන් එකතු වීමෙන් දැන් ඉතින් ඔබට රතු එලි දල්වන්න කාලේ ඔගේ ගමනට රතු එලි දල්වන්න කාලේ ඔය යන්නේ හොඳ පාරේ නෙවෙයි. මෙන්න මෙම මිනිසා සඳහා සොකීය ජීවිතය අනුගමනීය ප්‍රතිපදාවක් තුළ තමන්ගේ ජීවිතය විනාශ කරගන්නට යන පාරට ඉඩ දෙන්නේ නැතිව ඊට වඩා යහපත් තැනකට manussත්වයේ ඔසවා තබන්න ඔබ තුලින් දේශිත දහමක් බුදු සමය කියලා කියන්නේ. තේරුම් ගන්න. එනම් ඔබට සංසාරික පුරුද්දෙත් යම්කිසි උදව්වක් උපකාරයක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබට සමාජයේ නීත්‍යානුකූලව පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේවා සදාචාර විරෝධී නීති විරෝධී. ඔබ මවට හොරෙන්, පියාට හොරෙන්, ගුරුවරයෙකුට හොරෙන්, සමාජයට හොරෙන් මේවට ගිජු වෙනවා නම් ඔබයි පාපයට මිත්‍ර. බුදුන් වහන්සේ වදාරන්නන බජේ. ඒවා කියලා දෙන අය හෝ ඔබට මිත්‍ර බැවින් ඔබ ඇලුම් කරනවා එතෙන්ට. ඔවුන් ගුරු කොට ගන්නවා. සිරගෙයින් කතාවක් කියලා තියෙන පුවත්පත් වාර්තා ටිකක් ඕනනම් හොයලා බලන්න. ඒ බඳු අන්දනාගාරයට ගොස් තොරතුරු අහලා වාර්තා කරන ලිපි තියෙනවා. ඔවුන් එතන ඉන්නේ සතුටින්ද පශ්චාත්තාපයෙන්ද ඔවුන්ට වැරදුනා නේද ජීවිතය කියලා අද බලනවානේ. නමුත් මම නම් දකින්නේ සිරකරුවන් හෝ වැරදිකරුවන් කියලා කෙනෙක් තීක්ෂණ නුවණක් ඇති අය. ඔවුන්ට හම්බ වුණේ වැරදි පාර. නැත්නම් ඔවුන්ට හරි පාර හම්බ වුණා නම් ඒ තීක්ෂණ නුවණින් Tamanටත් සමාජයටත් විශාල මෙහෙවරක් කරන්න පුළුවන්. දැනටත් ඔවුන් ඉන්නේ තාරවන්නේ නම් අර වැරදි පාරෙන්ම කාටවත් රිදවන්න කල්පනා කරන චින්තනය වෙනස් කරලා. ඔවුන්ගේ තාරුණ්‍ය සහ ශක්තිය හොද පැත්තට හොරවන්නට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන් නම් ඒක පෘථග්ජනයෙකුට නැත්තම් වෙන පුහුණුවක් ලැබතු කෙනෙකුට පුළුවන් කියලා මම කියන්නේ. ඔවුන් පුනරුත්ථාපනයකයි ආර්ථික පැත්ත. ආධ්‍යාත්මිකය. ඔහුට පෙන්වන්න පුළුවන් නම් මේ යන්නේ කාගෙන් හරි වෙඩි කාලා මැරෙන්න. ජීවිතෙන් එහා පැත්තට දුගතිගාමී වෙන්න. ලබාගත් ජීවිතය ඔබ ගෙනියන්නේ වැරදි පාරක කියලා. ඔවුන්ට තව කල් නැද්ද මිදෙන්න? අඟුලිමාලට පුළුවන් නම් දහසක් මරලා මිදෙන්න. හොරු 500ට පුළුවන් නම් හොරු මරලා නැත්තම් මිනිසුන් මරලා හොරකම් කරලා එකකින් මිදෙන්න. තඹදා ටික චෝරයාට පුළුවන් නම් තඹදැලි සොරා කියන එක්කෙනාට අවුරුදු 55ක් රජුරුවන්ගේ ඝාතකයා වශයෙන් ඉඳලා මිදෙන්න. ඒ මොනවද කියන්නේ? ඒ නිසා කෙනෙක් වැරදි මඟ ගියයි කියලා එතනින් එහාට සදාකාලයට වැරදි මඟ යා යුතුයි සමාජයෙන් බැහැර කළ යුතුයි කියන මතයක ඉන්නේ නැහැ. ඔවුන්ව ගොඩ ගන්න බැරි නම් අපිට කරන්න දෙයක්. නමුත් ගොඩ ගැනීම සඳහා අපි වලට නොඇති සෑම උත්සාහයක්ම තරන්න ඕන. අනුකම්පාව කියන්නේ යාළුවට විතරක් තියෙන එකක් කියලාද හිතන් ඉන්නේ. වැරදුනායට අනුකම්පා කරන්න ඕන. ඔවුන් බේරා ගැනීමට අවංක ඕනකමක් තියෙන්න වෙනවා. ඔවුන්ට ඔවුන් දකින හැෙන් මේක කරන්න බෑ. ඔවුන් පුද්ගලයා වශයෙන් දකින්නේ. ඔවුන් කල්පනා කරන්නේ මට අසාධාරණයක් වුණා මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. ගැහුවොත් ගහන්න, බැන්නොත් බනින්න, පලිගත්තොත් පලිගන්න, කැපුවොත් කපන්න. ඔන්න ඔවුන්ගේ චින්තනය. මේ භජනය කරපු දේ නේද?
මේ දරුවෝ ළමා කාලේ ඉඳලා මේක වදනය කරනවා නේද? ඔය බරපතල වැරදි කරුවන් නෝනට සිර කරුවන් නෝනට මේ වැරද්ද මේ ගැහුවොත් ගහනවා, බැන්නොත් බනිනවා, රිදෙව්වොත් රිදවනවා, පලිගත්තොත් පලිගන්නවා. ඒකට එක කරනවා කියන්නේ ඒ මොකද්ද වදනය? ඒ පාප වදනය නෙවෙයිද? දැන් මෙහෙම පැත්තක් බලවත් කරලා ඔබට ආගමික ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා හිතනවාද? ඊට පස්සේ මේවා බලවත් වුණාම ඔබව මෙහෙවන, ඔබේ කය වචන මෙහෙවන බලවේගය මේ බවට පත් වුණාම දැන් ඔබ දන්නවද ඔබ මෙහෙවන්නේ ඔබ වුන්ගේ රූකඩයක් විසින් බව. ඔබ මෙහෙවන්නේ වෙනත් බලවේගයක් විසින් බව. මේට ශක්තිය දුන්නේ ඔබ බව. දැන් ලබාගත් මනුස්ස ජීවිතය තුළ, ලබාගත් බෞද්ධ ජීවිතය තුළ, ථෙරවාදී බුදු සමයේ නිවැරදි අර්ථයන් මතුවෙන යුගයක් තුළ අතිදීර්ඝ සංසාර ගමනක්, දුක ගමනකින් මිදෙන්න ලබා තිබෙන මනුස්ස ජීවිතයේ වාසනාවන්ත බව ඔබ දුම්මැටියකට, මත්පැන් උගුරකට, මත්පැන් වීදුරුවකට, තරහවකට, පුද්ගලයෙක් සම්බන්ධ අමනාපයකට සංසාරේම අහිමි කර ගන්නවනේ යහපත් පැත්ත. දිනන්න ගිහින් පොඩි දඬුවමක් දීලා දිනන්න ගිහින්. ඇයි ඔබට පාසල් යන කාලේ බුදුන් වහන්සේ වදාළ අවේරේ නච සම්මන්ති, සංසිඳෙන්න නම් ඔක නොකර ඉන්න ඕන කියන එක පිළිබඳව ගැඹුරක් තේරුනේ නෑ නේද? ගැඹුරක් තේරුනෙත් නෑ, නොකරන හැටි දන්නෙත් නෑ. අක්කෝදේන දිනේ කෝදම්. දිනන්ට ඕන නම් බුදුන් ආවාදේ ක්‍රෝධ කරලා නෙමෙයි නොකරලා. කියන්න මට පෘථග්ජන සමාජයේ ක්‍රෝධ නොකරලා දිනන අය ඔක්කොම යටින් මොකද්ද කරන්නේ? මට ගැහුවොත් මාත් ගහනවා, මට බැන්නොත් මාත් ගහනවා, මම බනිනවා. ඔබේ භාෂාවෙන් කියනවා නම් ඇක්ෂන් වලට රියැක්ෂන් ගන්න පුරුද්දක නේද ඉන්නේ? දැන් ඔබ ඔක්කොම ළඟ තියෙනව නේද බජේත? භජනය. පාපයට මිත්‍ර වීම. එහෙමයි මම දකින්නේ. හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා සමාජයේ මම බෙදන්නේ නැහැ. ඔබ මේකට මිත්‍ර නම් පාපයට මිත්‍රයි ඔබ. ඒ කියන්නේ ඔබ ජීවිතේ පාරක දෙපැත්තට දැන් තියෙන පාරවල දෙපැත්තට යන්න පුළුවන් නේ මන්තිරු. අපි කියමුකෝ කන්දක් තියලා ඉහළටත් යන්න පුළුවන්, පහළටත් යන්න පුළුවන්. අනවගේ මේ මනුස්ස ජීවිතේ පහළට යන්නේ. මනුස්ස ජීවිතෙන් පහළට ගියොත් සෝකායස බෙදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති. තිරච්ඡාන යෝනින් උප්පජ්ජති. එහෙමයි තියෙන්නේ. මේ ඔබ යන මගේ අවසානය. ධර්ම නීතිය නම් පෝරකය, ජීවිතයෙන් එහා පැත්ත නම් යලිත් ගොඩෙන්ඩ කල්පනාවක් ඇති කරගන්න බැරි. මේ මිනිසාටත් මෙච්චර දේවල් තිබිලා ගොඩෙන්ඩ කල්පනාවක් ඇති කරගන්න බෑනේ. සතෙක් කොහොමද හිතන්නේ? ඌට ඉතින් කාලා බීලා නිදාගන්න එක ඇරුණාම ඊට වඩා එහාට නැහැ. ඔතිනවා කාලා බීලා නිදාගන්න එක සැප කියලා. අපේත් කල්පනා කරනවා කාලා බීලා ඉන්න එක සැප කියලා. නමුත් මෙන්න මේ චිත්තාභ්‍යන්තරයේ මේ ගති ලක්ෂණ වලින් පෝෂණය වීම ඔබට ජීවිතයට දුක ගෙනත් දෙනවා කියලා, ජීවිතයේ දුක ඒකයි කියලා ඔබ ධර්ම ශ්‍රවණය කරලා ඉගෙන ගත්තද? ඉගෙනගෙන තියෙනවද? නෑනේ. අන්න අපි එක පැත්තක් කතා කළා. මේ පැත්ත පිළිබඳ උදාහරණ ගන්න සමාජයෙන්. පාසල් අධ්‍යාපනය තුළ, දුම්රිය ගමනාගමනය තුළ, බස් රථයේ ගමනක් තුළ, කාර්යාලයක් තුළ සිදුවෙන යම් සිදුවීම් පුවත්පත්වල වාර්තා වෙනවා. නමුත් ඔබ මේවට ප්‍රිය නැත්නම්, ඔබ මේවට ගිජු නැත්නම්, ඔබ මේවට පොළඹවා ගන්න බෑ. ඒ ස්වභාවයෙන්ම සිත කෙලෙස් සහිතයි. ඒ වගේම පෘථග්ජන මට්ටමේ මේවට ඇලෙන ගැලෙන සුළුයි. ඒ නිසා මේ අනුසෝතගාමිත්වයේ යන චරිත, අපි කතා කරන සුදු කළු චරිත අතර, හොඳ නරක චරිත අතර, ගිහි පැවිදි චරිත අතර, නැත්නම් පින්පව් චරිත අතර, පින්පව් චරිත අතර පව් චරිතවල විතරක් නෙවෙයි තියෙන්නේ.
අන්න එහෙමයි අපි ඒක දකින්නේ. මීට වඩා වෙනස් ඇසකින් තමයි බුදුවරු සමාජයට ධර්ම දේශනා කරලා තිබෙන්නේ. මේ පුද්ගලයෙක් වශයෙන් හොඳ කරලා නරක කරන්න එපා කියන අර්ථයෙන් ගත්තට ඒක 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ පුද්ගලයෙක් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. බාහිර දැක්මට පුද්ගලයෙක් ක්‍රියාත්මක වුණාට මේ ක්‍රියාත්මක වෙන්නේ හැම මොහොතෙම සිතට එන හැඟීම කයට වචනට දෙමින්. ඒ චේතනාවයි ඔබේ කය වචන ක්‍රියාත්මක කරන්නේ. එතකොට චේතනාව පහළට වැටුනොත් ඔබත් පහළට වැටෙනවා. ඒ ඔබේ භජනය. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ සඳහා දොරක් දාලා වහලා තියෙන්නේ. න භජේ මේ මැරිච්ච මිනිස්සුන්ටද කියන්නේ? මේ උපදින්න ඉන්න අයටද කියන්නේ? මේ වදාරන්නේ අනාගත බුද්ධ ශාසනයටද? ලබාගත් ඔබේ ජීවිතයට බව ඔබ තේරුම් ගන්නවාද? මේ වදාරන්නේ ලබාගත් ඔබේ ජීවිතයේ දැන් සාමාන්‍යයෙන් නැව්ව එහෙම යනකොට හොයන්න බැරි වෙනකොට පාර වරදිනවට නැත්නම් ගල් කණු තියෙන තැන්වල ප්‍රතිවස්තම්භයි කරනවා. ඒ පැත්තෙන් යන්න එපා. මොකද අනතුරුදායකයි කියලා. අනවගේ බුදුරජාණන් වහන්සේ ඔබේ ජීවිතයට ප්‍රතිවස්තම්භයක්. උන්වහන්සේ මේ පාරේ ගියාම යන අනාගතය දකිනවා. එයින් බේරා ගැනීමට උන්වහන්සේ අවුරුදු 80ක් ගත වුණෙන් පස්සේ මහන්සි වෙන්නේ නැහැ. උන්වහන්සේ උත්සාහ කරනවා පුළුවන් තරම් ඉස්සරහින් 3 වයසෙන් එක් වයසකදී මේ බෑවුම් සහගත ගමනේ වේගය වැඩි වෙලා ගිහින් විනාශ වෙනවානේ. ඔය ප්‍රපාත කියලා දෙයක් තියෙන ගමන් තැන්වල බෑවුම්. එතකොට ප්‍රවේශමෙන් වාහනේ ගෙනියන්න ඕන බ්‍රේක් ගැලවුණොත් ඊට පස්සේ ඉතුරු වෙන්නේ කොහේ හරි ප්‍රපාතයක කුඩු වෙලානේ. ඔගේ ප්‍රපාතයට යන ගමනක් ඔබ හුරු කරගන්නවා. සුරාව හෝ සූදුව හෝ දුරාචාරය හෝ තව මේවා ඉක්මන් කරලා දෙනවා. පස්පව් හෝ ඒවෙන් වැළකුණා කියලා හැම මේ ගමන නතර වෙන්නෙත් නැහැ. ඒකත් මතක තියාගන්න. එතකොට ගමන පමා වෙනවා විතරයි. ඒ නිසා යමෙක් ඔය කල්පනා කරන්නේ අපි ඉතින් අපි මත්පැන් බොන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. ඉතින් පන්සල නොගියට මොකද කියලා අහන අය ඉන්නේ. ඔය දානයක් දීලා එදිනෙදා ආගමික ජීවිතයක් ගත කරගත්තාම මදයි ඊට වඩා මොකද්ද කියලා කියන අය ඉන්නේ සමාජයේ. ඕක කරන්න බුදු සමයට එන්න ඕන. ලෝකේ ඕන ආගමක තියෙන්නේ ඕක. නමුත් ඒ ඔබ බුදු සමයේ පෙන්නන චිත්තසංතානගත දුක කියන්නේ ඔය යහපත් වැඩ ටික කිරීම තුලින් පමණක් සීමාවටපත් පනවන්න පුළුවන්. එහෙම නැත්නම් ලැබෙන එකක් වශයෙන් නෙමෙයි. හොඳ නරක හරි වැරදි දෙකේදීම කරන්න ගියාපුවම ඔබේ සිතේ මේ ලෝභ දේශ මොහ වැඩෙනවා නම් ඔබ ඉන්දුකටපත් වෙනවා. ඉතින් පදයක් හදන්න වෙනවා. බුදුන් වහන්සේ නම් ලෝභක්කය, දේශක්කය, මෝහක්කය, නිබ්බාණං කියලා උන්වහන්සේ වදාළ සුවේට ලෝභ දේශ මොහ ක්ෂය කිරීමේ මාර්ගයක යන්න ඕන කියලා තියෙනවා. එහෙනම් ක්ෂය කිරීම නිබ්බාණං නම් මේ වේපුල්ලම් මොකද වෙන්නේ? ලෝභ වේපුල්ලම්, දෝෂ වේපුල්ලම්, මේ වේපුල්ලම්. නිබ්බාණං වෙනකොට දුක්ඛං කියන්න වෙනව නේද? එහෙනම් ඔබට ධර්මයේ පැත්ත ඇසිලා නැහැ. ඔබ හොඳ නරක දෙකක් බෙදාගෙන එතනින් එහා පැත්තට යන්නේ නැතුව ඉන්න හදන්නේ. ඒක සාමාන්‍යයෙන් හොඳ වඩා හොඳ වඩාත් හොඳ කියලා තියෙන්නේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්ුත්. ඒ වගේ නරක හොඳ සුපිරි හොඳ. නරක හොඳ අම්මලා තාත්තලා ගුරුවරු කියලා දෙයි. සුපිරි හොඳ කියලා දෙන්න දන්නේ නැහැ. ඒක ලෝකෙට එලි කලේ බුදුවරයෙක්. බුද්ධ ශ්‍රාවකයෝ තමයි මේ සුපිරි හොඳ කියලා දෙන්නේ. අර නරක හොඳ දෙකේ භවගාමී හොඳ නරක දෙක. නරක හොඳ දෙකේ භවගාමීත්වයේ නරක පැත්ත සහ හොඳ පැත්තක් ක්‍රියා. භවගාමී නතර කරන්න බෑ උන්ට. තථාගතයන් වහන්සේ භවගාමී නරක කියලා භව නිරෝධගාමී කියලා සුපිරි හොඳක් පෙන්නනවා. එය බුද්ධෝත්පාදයක ගත්ත පුද්ගලයාට තමයි ඒ පාරේ යන්න වෙන්නේ. නොගත්තොත් ඔවුන්ට දීලා තියෙන රතු එළිය මොකක්ද? යේ කණං නාදි ගච්ඡanti අවස්ථාව නොසලකා හැරියොත්
කවදාත් නම් ඔබට මේ හේතුඵල එකතු වේදයි කිව නොහැක. අපි මේවා කියන්නේ ඇස් සැරෙන්න. දැන් අන්න එහෙමනම් ඒ සඳහා මඟ පෙන්වන පැත්තට ඔබ යන්නටත් ඕන, ඒ සඳහා අයගේ භජනය තියෙන්නත් ඕන. ඒකට ඔබේ කැමැත්තක් තියෙන්න වෙනවා. මෙන්න මේ නිසා සසර දියුණු කරගත්ත, සසර වැඩි දියුණු කරගත්ත චිත්ත අභ්‍යන්තරගත පුරුද්දක් මට හිතෙනවා සමහර අය ගෙනත් තියෙනවායි කියලා. ඔවුන්ට එක්කෙනෙක් දෙන්නෙක් ගම් ආදේවල් යමක් පොළඳවා ගත්තයි කියලා පතුලට වැටෙන්නේ නැහැ. එයින් ගැලවෙන්න ඔවුන්ට කල්පනා වෙනවා වැරදි කියලා තේරෙනවා. දැන් මෙතන මිත්තේ කල්යාණය කියන පදේ සමාජයේ තිබෙන්නේ යහපත් මිතුරන්. මත්පැන් බොන්න එපා කියනවා නම්, හොරකම් කරන්න එපා කියනවා නම්, ණයක් ලබා දෙනවා නම් හදිස්සියකට අතමාරුවක්, ගේට්ටුව වහලා ගියාපම ගෙදර බලා ගන්නවා නම්, අන්න ඔබ පෘථග්ජනෙක් වශයෙන් යහපත් මිතුරා තෝරනවා. මෙතන ඉන්න එපා. මේක තමයි මම අර පොත්වල පෙන්නපු පාර පෙන්නන්නේ. නමුත් පුරිසුත්තම උත්තම පුරුෂයෝ කියන්නේ කවුද? කල්යාණ කියන වචනේ යහපත් කියන අර්ථයට ගත්තට බුදු සමය තුල බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය කියලා මට සාමාන්‍යයෙන් හුරු වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ පෘථග්ජන සමාජය තුල කල්යාණ මිත්‍රයෙක් නෑ මම දකින හැටියට. මිත්‍රයෙක් ඉන්න පුළුවන් යහපත් මිත්‍රයෙක්. නමුත් ඔහුට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය නෑ. මග නොමග පිළිබඳව ඥාන දර්ශනය වෙන්නේ නෑ ඔහුට. මේ මග කියන්නේ මත්පැන් බොන එක නොමග, මත්පැන් නොබොන එක මග කියන අර්ථය නෙමෙයි. ඥාන දර්ශන. නුවණට තේරෙනවා සසර ඇවිදින මග මොකද්ද, ගැලවෙන මොකද්ද කියලා. එහෙමයි බුදු සමයේ මග නොමග තියෙන්නේ. දැන් ඉගෙන ගන්න දරුවෙක් හොරකම් කරන්න ගියොත් නොමග යාමක් කියලා කියනවා. හොඳින් ඉගෙන ගත්තොත් කියනවා යහපත් මග යනවා කියලා කියනවා. හරිනේ බැලුවම. නමුත් ඒ ලෞකික අර්ථය මේ බුදුරු මේ ගාථා රත්නයන් තුළ දේශනා කරන්නේ බුදු ලෞකික අර්ථයක් නෙමෙයි. ලෞකික අර්ථයට මේවා ගැළපීමම අපරාධයක්. ඉන් එහාට බුදුන්ගේ දැක්මත් ලෞකික කරනවානේ අපේ අය. බුදුහාමුදුරුවෝ දැක්ක මෙහෙමයි කියලා. තේමාවක් තියෙනවා සතතාගතෝ බව නිරෝධාය ධම්මං දේසේති. ලෝකයා පවපින ධානය ඔස්සේ ඔය යහපත් අයහපත් පඬිත හැමෝම භවගාමී. භවගාමී සමාජයට බුදුන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ භව නිරෝධගාමී මගක් පෙන්නලා. ඔබට තේරුම් ගන්න බැරිද ඒ බඳු මගක් පැහැදිලි කරන අයගේ ඇසුර? වජේත කියන පදේ කියන එක. ඒ වගේම ඔය උත්තම පුරිසෝ කියන පදේ ත්‍රිපිටකේ තියෙනවා. ඒක යොදලා තිබෙන්නේ ආර්ය පුද්ගලයන් සඳහා කියලා. උත්තම පුරිසෝ හොති. ඒ කියන්නේ ඔවුන් කවුද? ඔවුන් ස්ත්‍රීද, පුරුෂද, පැවිදිද? නෑ, එහෙම ලේබලයක් නෑ. ඔවුන් දුක රැස් කරන්නන් වෙනුවට දුක අස් කරන්නන්. ඔවුන් අනුසෝතගාමින් වෙනුවට පටිසෝතගාමින්. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතිඵල තේරෙනවා. උන් යන පාර. තවත් කෙනෙක් මේ මගට ගන්ට උණු උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් මත්පැන් බොන මිනිස්සයා ගුරුවරයෙක් වෙනවා මත්පැන් බොන්න. දුම්පානය කරන මිනිස්සයා තව දුම්පානය කරන දරුවෙකුට දුම්පානය කරලා උගන්වනවා. තව ඕනනම් ගෙදරට යනකොට අම්මට තාත්තට නොදැනෙන්න ගඳ දැනෙන්නේ නැති වෙන්න කාලා යන හැටිත් උගන්වයි. මොනවා හරි. මොනවා හරි කියන්නේ මම මොකද එතකොට දරුවෝ ඒක ඉගෙන ගනි. අහගෙන හිටියොත්. එතකොට ඒ ගුරුකම මොකද්ද? එහෙමත් ගුරුවරු නැද්ද මේ සමාජයේ? එතකොට ඔවුන්ට අර මේ මම මේක මම කීප වතාවක් කියලා තියෙන දෙයක්. ඔය ඉස්සර තැබෑරොන් කියලා જાතියක් තිබුණා. වෙනුත් තියනවා ඉඳලා හිටලා.
එතකොට හවසට තැබෑරුමට යන්න පුරුදුයි. ඉතින් 750ක් 60ක් ඕනේ තී කාලේ වැඩි ඕනේ නැතු වෙයි. නැවත ඔකට නැතේ නැතුව ගෙදරට වෙලා ඉන්නවා යන්න ලැජ්ජාවේ. ඉතින් යාළුවෙක් එනවා. යන් මං අරන් දෙන්නම් කිව්වම එයාට තමයි කිව්වේ උඹ නම් මචං කල්යාණ මිත්‍රයෙක්. අන්න එහෙම මේ බුදු සමයේ කල්යාණ මිත්‍ර තුල බේබද්දට බොණ්ඩ දෙන කෙනා කල්යාණ මිත්‍රයෙක් කරන තැන පහතට දාපුවාම ඒක නේද අනුපුබ්බේන පුතක් ජනගතෝ හෝති කියලා කියන්නේ. අන්න අර්ථ විපරීත වීම, අර්ථ බොළඳ වීම, අර්ථ පහත් වීම. එතන ඉඳලා අපි උඩට යන්න වෙනවා. ඒකයි මම මේ ගාතාව ගත්තේ බජේත කියන පදේ. එහෙනම් අපායට යන එක කියලා දෙන එක හරි සසර ඇවිදින හරි කියලා එක නෙමෙයි මම දකින්නේ. සසරෙන් නිදහස් වෙන එක, දුකටපත් වෙන එක, දුකෙන් නිදහස් වෙන්න ජීවිතය යොදා ගන්න ආකාරය. පමාදී මිනිසුන් තුළ දෙපැත්තට යන අය ඉන්න පුළුවන්. හොඳ නරක. ඒ පමාදී සමාජය තුළ හොඳ නරක දෙක තුළ කල්යාණ මේ පාප කියලා කියන්න පුළුවන්. නමුත් බුදුන් වහන්සේගේ විග්‍රහය තුළ පමාදී අපමාදී පද දෙකක් තියෙන්නේ. පමාදී මිනිසුන්ට උන්ට බුදුන් වහන්සේ යොදන්නේ නැහැ කල්යාණ මිත්‍රයන් කියලා. අපමාදී අන්න ඒ අර්ථයෙන් අපි මේවා දිහා බලන්න ඕන. ඒ අප්‍රමාදී කියලා කියන වෙලාවට වැඩට අනේක පාන්දරම අවදි වෙන එක කෙනෙක් එහෙම නෙවෙයි. බුදුන් වහන්සේ වදාළ අර්ථයෙන් මිනිසා කරන කියන ක්‍රියාකාරකම් තුළ ඔහු සසරේ ප්‍රමාද වෙනවා. හෙවත් සසරට අහු වෙනවා. හෙවත් සංයෝජනය වෙනවා. භවගාමී වෙනවා. ඔහු භවයේ ගමන් කරන්න හේතු එක් රැස් කරනවා. භවයේ ගමන් කරන්නට හේතු එක් රැස් කරමින් අපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඔස්සේ සසර ඇවිද්ද පුද්ගලයාට බුද්ධ ආදී මහෝත්තමින් වහන්සේලා ලෝකෙට පහළ වෙලා උගන්වන්නේ භවගාමී බවද? එනම් ත්‍රිපිටකේ වැරදි. මොකද සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. තථාගතයන් වහන්සේ භව නිරෝධය පිණිස ධර්ම දේශනා කරන්නේ. අන්න අපට මා දකිනවා මෙහෙම. මේ ලබාගත් ජීවිතේ කැම්බීම් ඇඳුම් පැළඳුම් මූලික අවශ්‍යතා තහනම් කරපු බුද්ධ ආගමක් මම දකින්නේ නැහැ. අපේ අය හිතන් හිටියට එහෙම අතාරින්න ඕනේ කියලා ඔක්කොම. මූලික අවශ්‍යතා මව්පියන් නම් දරුවන් වෙනුවෙන් සපයන්න ඕන, දරුවන් නම් මව්පියන් වෙනුවෙන් සපයන්න ඕන. නැත්නම් වෙනත් කවුරු හරි. පූජ්‍යපක්ෂය සපයා ගන්න ඕන, නැත්නම් අන් අය සපයා දෙනවා නම් සරලව යැපෙන්න හුරු වෙන්න වෙනවා. මේ මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් වාදයක් බුදු සමයේ නැහැ. නමුත් ඒවා සපයා ගන්න ගියාපුවම මෙන්න මේ චිත්තාභ්‍යන්තරයේ දුර්ගුණ බලවත් වෙනවා නම් ඒ පාරට තිත තියන්න කියලා බුදුන් වහන්සේ වදාහරනවා. මොකද ඒ තුලින් ඔහු හසලසගන්නේ පරලොව යහපත. අනතුරුව බුදු සමය තුල මේ භජනය කියන වචනෙන් පෙන්වන්නේ සහ නබජේ කියන පදයෙන් පෙන්වන්නේ මොකක්ද කියලා සරලව හොයාගන්න. මහා විශාල පොත්පත් ගොඩාක් හොයන්න යන්නේ නැතිව, මහා විශාල සූත්‍ර ගණනාවක් හොයන්න යන්නේ නැතිව, ඒ මොහොතේ උත්තම පුරුෂයෝ සසර ඇවිදින්න උගන්වනවා කියලා මම පිළිගන්නේ නැහැ. මොකද සසර අති දීර්ඝයි. සසරේ උගුල්, මර උගුල් අහුවෙන්න තියෙන තැන්, ගැලවෙන්න බැරි තැන් අති විශාලයි. ගැලවෙන්න තිබෙන්නේ ටික එක තැනයි. ඒ ගැලවෙන්න තිබෙන තැනට සමීප වෙන එක තමයි බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබා සදහම් හමු වීම කියලා කියන්නේ. දොරටුව සමීපයි. අනිත් අය දොරටුවට ඈත. දොරටුවක් පේන්නෙත් නැතුවම ගැලවෙන්න ඕනකමකුත් නැතුවම ඒ ඇතුලේ කැරකෙනවා. අන්න එහෙම. එතකොට එහෙමනම් අපිට වැටහෙන්න ඕන අපි අතින් භවයේ සසර හැදෙන්නේ කොහොමද? අනුන්ගේ අතින් ඔබේ භවයේ සසර හැදෙන්නේ නැහැ. ඒක ඔබ කියනවාද විද්‍යාවක් කියලා? ඔබේ ජීවිතය තුළ තියෙන අත්දැකීම් තුළින් තේරෙනවද මේ
පෘථග්ජන සමාජයේ හොඳයි නරකයි කියලා බෙදුවට කිසියම් ආකාරයක චිත්ත අභ්‍යන්තරයේ මේ ගති ලක්ෂණ වැඩමින් කිසියම් ආකාරයක පරිහාන ධර්මයකට වත් වෙන බව. රටේ තිබෙන ක්‍රියාකාරකම් තුළ යම් යම් තැන්වල සදාචාර පරිහානියක් ආදී වශයෙන් හොරකම් මරකම් බහුල වීමක්, ගසාකම් බහුල වීමක්, ශික්ෂාපද කියූ පමණින්, ටයිකෝට් පැළඳූ පමණින්, උගතුන් වූ පමණින් ක්‍රියාත්මක වෙන්නේ නැති බව. මිනිසා වෙනදාට වඩා ආත්මාර්ථකාමී වී ඇති බව. රටට හෙන කැහුණත් කමක් නැහැ, ආයතනයට හැමුණක් කමක් නැහැ. මට ලැබෙනවා නම් කියලා හිතන්නේ නැති හිතනින් තා නේද එහෙම. දැන් එතකොට ඔහුව මෙහෙයුවේ කවුද? ඒ තැනට ඔහුව මෙහෙයුවේ වෙනත් කවුරුවක්ද? ඔබේ ආත්මාර්ථකාමීත්වයද? දැන් ඔබට බාහිර දේවල් තිබෙන්න පුළුවන්. එවන් සැප තියෙනවා කියලා පෙනෙන්න පුළුවන්. නමුත් ඔබේ චිත්තාභ්‍යන්තරය දන්නවා නම් මේවා කරපු දේවල් ටික මේ තිබෙන පශ්චාත්තාපය සිරගෙදරදී හෝ නින්දෙදී හෝ තමනිව ඉන්න විට හෝ ඔබට වළක්වා ගන්න පුළුවන්ද? ඔබට ඒ එන දේ ශූන්‍ය දෙයක් වශයෙන් දකින්න කවුරුත් උගන්ලා තියනවද? නැහැ. දැන් කියන්න පුළුවනේ සිතින් දසදහස්වර මෙරි මෙරි උපදිනවා. අපි දහදලා දුන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ පස්සද්ධිය කියන්නේ මෙන්න මේ වදේ නැති එක. සුඛං සුපති කියන්නේ සුවසේ නින්ද යනවා. ඒක ඇතුලේ යුද්ධ කෝලාහල හොරමරකම්කින් පොලිසියට බය වීම මොකක්වත් නැහැ. උදේට මොනත් ලස්සනයි සුවසේ අවදි වෙනවා. ඔය මත්පැන් බීලා නිදාගත් රැට තරහින් ගෝරි සීනියම් සම්ඩුවල්ලන මිනිස්සු උදේට දැක්කහම පේනවා නේද මොනේ හැටි? මට වචන මෙතන තියෙනවා කියන්නේ නෑ මම. විකෘති වෙලා ගිහින් සාමාන්‍යයෙන් ගැලපෙන්නේ සෝනට එන ගහලා වගේ කියලා තමයි. ඒ මොකක් නිසාද? ඔබේ ලෝකේ ඔබට වද දෙන නිසා නේද? කවුද වද දුන්නේ? සීන ලෝකේ වෙන කවුරුත් වද දුන්නද? ඇයි ඔබ වද දෙන ලෝකයක් හදාගත්තේ? ඉන්නකො සැහැල්ලුවෙන්. බුදුරජාණන් වහන්සේ සාවජ්‍ය සුඛය කියලා එකක් දේශනා කළා නේ, අනවජ්‍ය සුඛය කියලානේ දේශනා කරලා තියෙන්නේ. නිවැරදි. මෙන්න මේ සඳහා මේ බජේත මිත්තේ කල්යාණ මේගොල්ලෝ කියලා දෙන්නේ පව් කරන්න එපා පින් කරන්න කියන තේමාව නෙවෙයි. ඒක අර පෘථග්ජන සමාජයේ තේමාව. ලෝභ දේශ මොහ වඩන්න එපා. ලෝභ දේශ මොහ ඡය කරන්න. ඒක කොහොමද අපි අතින් වෙන්නේ, වැඩෙන්නේ කොහොමද, ඡය වෙන්නේ කොහොමද? අන්න දැන් භජනය, පෛරුපාසාන. ඒක තමයි භජනය. අර මම මගේ කියන ආත්මයට එකතු වීම තමයි ඔබේ භජනය. එතකොට ලෝභ දේශ මොහන්ට වැඩෙනවා. එතකොට ඔබ පාපයට මිත්‍ර වෙනවා. ඒක බුදුන් වහන්සේ ඒක න භජේ. ඒක භජනය කරන්න එපායි කියලා තියෙනවා. දැන් මේක සඳහා ඔබට වෙනම පාඨමාලාවක් හදාරන්න, වෙනම ඇඳුමක් අඳින්න, වෙනම ස්ථානයකට යන්න එහෙම අනිවාර්යයි කියලා ඔබ හිතනවද? සමාජයේ එහෙම අදහස් තියෙනවා. සීමා සහිත පිරිසක් සඳහායි, සැනක සඳහා පමණයි වෙනම වේලාවක් තෝරාගත යුතුයි. මම මේක ප්‍රශ්නය සමාජයෙන් අහන්නේ. අවුරුදු 4-5ක් ගිය තැන් පටන් ඔබට පිරෙහෙන්න වෙලාවක් තිබුණේ නැහැ. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් කරන එකතු වීම නිසාමයි ඔබ මේ පාපයට මිත්‍ර වුණේ. වරදින්ට පිරිහෙන්න වෙලාවක් නැත්නම් හතර ඉරියව්වේ දොරවල් පහේ නම් කවුරු මේ ලෝකේ මොනවා කීවත් හැදෙන්නත් තියෙන හතර ඉරියව්වේ දොරවල් පහේ ඇරුණාම වෙලාවක් නැහැ කියන එක පිළිගන්න තරම් ඔබ බුද්ධිමත්ද? මම නෙමෙයි එහෙම දේශනා කරලා තියෙන්නේ. තථාගත බුදු පියාණන් වහන්සේ. අපි ඒක වටහා ගන්න නැතුව වෙන කොහොමවත් තිබිච්ච දේවල් අරගෙන වෙනම ජීවිත උගන්වන්න හදනවා සමාජයට. කවදාවත් හොරුන්ට කියලා හොරු අල්ලන්න බෑ. එතකොට ඔවුන් එන්නේ නැහැ. නමුත් හොරු හඳුනාගෙන හොරුන්ට නොකිය හිටියොත්
එනකොට අල්ලන්න බැරිද? මේ බුදුරජාණන් වහන්සේ වදාළ සිහියෙන් කටයුතු කිරීම කියන කාරණාව හොරු හඳුනාගෙන හොරුන්ට නොකියා එන විට අල්ලා ගැනීමක් වශයෙන් මම දකින්නේ. මම උදාහරණයක් කියන්නම්. පසුගිය කාලෙත් කිව්වා. මේ බුද්ධෝත්පාදයේ මේ සදහම් හම්බ වෙන කාලේ මේ මිනිස්සු බුද්ධං සරණං ගච්ඡාමි කියලා තියෙනවා. මේක මෙහෙමයි මම කියන්නේ. මිනිසෙක් විශාල බරක් තියාගෙන පයින් යනවා. තවත් කෙනෙක් වාහනයක් පදවාගෙන එනවා. ඔහුට අර පුද්ගලයාගේ අනුකම්පාවක් උපදිනවා. මේ මිනිස්සයා පයින් යනවා බරකුත් උස්වගෙන. අදාළ තැනට මම එක්ක යන්න ඕන කියලා වාහනේ නවත්තලා ගොඩ කරගන්නවා. දැන් වාහනේ යනවා. අදාළ තැන කිට්ටු වෙනකොට ඕන් උතනින් මාව බස්සලා යන්න කියලා කියනකොට වාහනේ නවත්තලා පිටිපස්ස බලපුවාම මේ ගොඩ වුණ මිනිස්සයා වාහනේ තුල තාමත් අර බර ඉසේ තියාන. මෙයා මේ වාහනේට ගොඩ කරගත්තේ බර බිම තියන්න. මේ මිනිස්සයා යන්නේ වාහනේ නමුත් බරක් තියාගෙන. මේ බුද්ධෝත්පාදය තුළ බෞද්ධ කියන වාහනයට ගොඩ වෙන්නේ සසර ඇවිදින්න කියලා ඔබ හිතනවද? බර බිම තියන්න. මේ මොකද කරන්නේ? වචනට කියනවා ධම්මං සරණං ගච්ඡාමි කියලා සසර බර කර ගහනවා. එහෙනම් මේ බෞද්ධ වාහනයට ගොඩ වුණා යන්නේ සසරට නෙමෙයි සසර ගමන නිමා කරන්නට. ඔබ සසරට යනවා නම් වාහනයට ගොඩ වෙලා තව බර බිම තියන්නේ නැති කෙනෙක්. තව බර ගොඩ ගහ ගන්නවා ඔබ. මතක තියාගන්න. මේ වාහනේ තිබෙන්නේ ගොඩ වුණාම බර බිමින් තියන්න. ඒක තේරුම් ගන්න. නමුත් ඒ බඳු පූර්ව ආදර්ශයක් සෙවස් 3-4කට 5-6කට පෙර නැත්නම් ඔබට දකින්න භික්ෂුව තුල භික්ෂුණිය තුල මව තුල පියා තුල ගුරුවරයා තුල තිබුණේ නෑ නේද? ඒ නේද ඔබ ওই මන්දෝත්සාහි වෙන්න හේතුව. නමුත් ඔබට යුතුයකමක් නැද්ද ඔබ මේ ලෝකෙට ආවේ මේක තේරුම් අරගෙන නම් ඔබ පුරෝගාමියෙක් වෙන්න. භික්ෂුවක් වශයෙන් භික්ෂුණියක් වශයෙන් උපාසක කෙනෙක් වශයෙන් උපාසිකාවක් වශයෙන් මේ බුදුන් එලි කළ මග විවෘත කරලා අනුගමනය කරලා අපට මේක ප්‍රතිඵල තියෙනවා කියලා පෙන්නලා අනිත් අය අනුගාමිකයන් බවට පත් කරන්න. අපේ නෙමේ බුදුන් වහන්සේගේ. මේ 100%ක්ම පාහේ අනුසෝතගාමී වූ 100%ක්ම පාහේ පෘථග්ජන වූ දැන් නෙමේ ලෝකයාට වෙන මොකද්ද කරන්න පුළුවන් උදව්ව අපට? මේ තථාගත සත්සසන තුළ සදහම් මාවත තුළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව පටිසෝතගාමී වෙන්න පුළුවන්. වර්තමාන මොහොත සතියෙන් ක්‍රියාත්මක වී සසර හැදීම වෙනුවට සසර බැහැර කරන කටයුත්තට පාරති වෙනවා ත්‍රිපිටකය තුළ. ඒ අනුගමනීය ප්‍රතිපදාවයි. අන්න තේරෙනවා නම් ඒ තේරුම් කරලා දෙන අයගේ අසුර පුද්ගලයන් වශයෙන් ගත්තොත් සත්පුරුෂ සංසේවය සද්ධර්ම ශ්‍රවණය නැත්නම් අන්න බජේත මිත්තේ කල්යාණේ උත්තම පුරුෂ. නෝ ඔවුන්ගෙන් ගත්තම ඔබ යන්න ඕන. ඔවුන්ගෙන් ගත්තා කියලා තේරුම් ඉගෙන ගත්තයි කියලා හරියන්නේ නැහැ. මේක ඔබේ භාෂාවෙන් කියන්නම්. මේක theory and practically. න්‍යාය සහ භාවිතය. න්‍යාය තියෙනවා ත්‍රිපිටකයේ. ලියන කියන පාඩම් කරන අය ලියලා කියලා පාඩම් කරලා විභාග ජය ගන්නවා උගතුන් බෝසතුන් බවට පත් වෙනවා ධනවතුන් බුද්ධිමතුන් බවට නැත්නම් ඒ ඊට අදාළ පදවිලාභීන් බවට. නමුත් චර්යාව තුළ අපි දකිනවා භාවිතේ නැති බව. මේ න්‍යාය ඉගෙන ගත්තේ භාවිතා කරන්න. න්‍යායත් පෙළ දහමක්. ඒක දන්නේ නැත්නම් පරිහාන ධම්ම න්‍යාය තේරෙන්නේ නැහැ. අපරිහාන ධම්මත් පෙළ දහමක්. නමුත් ඔබ පරිහාන ධම්ම පෙළ දහම භාවිතා කරනවා නොදැනම. ඕන කෙනෙක්. පරිහාන ධම්ම පෙළ දහම.
හැබැයි අපරිහාන ධම්ම පෙළ දහම බුදුන් වහන්සේගේ ආවාදයෙන් තොර ඔබට භාවිතා කරන්න බෑ. මෙන්න මේ පෙළ දහම දැනගන්නවා කියන්නේ මොකද්ද? වර්තමාන මොහොත තුළ ඔබේ සසර හැදෙන එක වෙනුවට සසර මිදෙන එක. හැදෙන පෙළ දහම එකක්, මිදෙන පෙළ දහම. අන්න හැදෙන පෙළ දහම මම පැහැදිලි කරනවා පරිහාන ධම්මං. නබජේ. ඒක භජනය කරන්න එපා. ඒක හැමදාම සංසාරේ කරගත්තා. අදත් ඕක කරන්නද මේ ලස්සන දිවයිනක පරම්පරාවෙන් බෞද්ධ වුණා වූ මව්පියන්ගේ ස්වභාවයෙන්ම පවට තරම් පේ නැති සිනාමසු මුහුණකින් යුක්ත මේ ආවේ ඔය සසරේ හැමතැනම තියෙන අනිත් ආගම් වල විදිහට ඇවිදින්න යන්නද? අන්න ඒ නිසා බුදු සමයේ පෙන්වන්නා වූ මේ විශේෂිත මග පටිසෝතගාමිත්වය තමයි මම දකින්නේ මේ බජේත නිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ කියලා. පෛරුපාසානයේ සේවනයේ භජනයේ කියන වචනෙන් ඒක ඇසුරු කරන්න ඕන. අන්නේ පෙළ දහම නැවත නැවතත් භාවිතා කිරීම තුළ ඔබට ඔබ ළඟ තිබෙනා වූ පාපයට මිත්‍ර බව ඔබෙන් ගිලිහී යනවා. ඔබේ පාපයට මිත්‍ර බවට කියනවා ලෝභය, ද්වේෂය, මෝහය. ඒවා ඉමි මිත්‍ර. වට මිත්‍ර වෙලා ඉන්නවා. ඒවා එකතු වෙනවා ඒවට. දැන් මෙන්න මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට Tamanගේ යහපත් කර්තව්‍යයන් පිළිබඳ මොකක්වත්ම බාධාවක් නැහැ මේ බුදු සමය තුල. ජීවනෝපාය සකසා ගැනීම පිළිබඳව. එය තුලම මෙන්න මේ සතුරා හොල්මන් කරමින් ඔබ වැරදි පැත්තට ගෙනියන්න පොළඹවනවා. ඔබ සිත හඳුනාගත්තේ නැත්නම් ඔබ ඒ තුලින් අර පරණ පුරුද්දට එකතු වෙන පැත්තට යනවා. ලෝභයට, ද්වේෂයට, මෝහයට එකතු වෙන පැත්තට. දැන් ආයෙත් එහෙම වුණොත් එහෙම බජේත භජනය කරන්න වෙන්නේ පාපයට මිත්‍ර බව. නෑ. මේක විශේෂ භජනයක්. අපට මේ තථාගතයන් වහන්සේ කියන්නේම තුළ තියෙන මාර්ග දෙකක් මම දකිනවා. දැනගත්තත් නැතත් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ පරිහානිය සිද්ධ වෙනවා. ඒක දැනගන්න ඕන නෑ. නමුත් ඒක වළක්වා ගන්න දැනගන්න නැතුව බෑ. පරිහානියෙන් ජීවිත අවසානයේ තව එහාටත් යන්න වෙනවා යාට. වළක්වා ගන්න දැනගන්න නැතුව බෑ. මෙන්න මේ වළක්වා ගන්න පිළිවෙත අනුගමනය කිරීම කියන ප්‍රතිපදාව තමයි මම දකින්නේ බුදු සමය තුළ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ න අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මේක ඉතින් තථාගත බුදු පියාණන් වහන්සේ වෙනත් පදයකින් පැහැදිලි කරලා තිබෙනවා. ඒක ඉතින් නිකම් වචනයට මම මෙතන කියන්නේ. ඒක ඔබේ අර්ථයෙන් ගන්න එපා. මම කියන්නේ ගැඹුරු අර්ථයකින්. මෙන්න මේ අවස්ථාවේදී අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන අවස්ථා පහේදී සිටිද්දී නිදද්දී යද්දී එද්දී කියන ඉරියව් හතරේදී යද්දී එද්දී නෙමෙයි දිගාවේ සිටියේදී සතිවිරියවෙදී. මෙන්න මේ සසරට බැඳෙන සසර හදන මාර්ගය වෙනුවට සසරට නොබැඳී ඉන්නට සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදය. ඒ සිහිය යනු පිහිය තියාපු තැන මතක තියෙන එක හරි කකුල බිම තියෙනකොට දැනෙන එක හරි හුස්ම පාර ඇතුළට යනකොට දැනෙන එක හරි කියලා හිතන්න එහෙම එපා. එහෙමනේ අපි ඉගෙනගෙන තියෙන්නේ. මේ වරදට එකතු වෙන එක සිහිය නැතිකම. හතර හදන්න. වරදට එකතු වෙනකොට බැහැර කරන්නට අන්න එතෙන්ට තියෙන්න වෙනවා. මේ සිහි කියලා කියන්නේ 아무තු જાතියක් නෙමෙයි. ඒවට කියන්නේ කුසල චෛතසික. ඒ චෛතසික හඳුනා ගන්න නැතුව සිහිය ගැන කවුද කතා කරන්නේ මේ? අර අකුසල ධර්මයන් පාලනය කරන්න වෙන් වෙන්න සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස తත්‍ර මජ්ජතතා කියලා 25ක් හමුදාවක්. ඒවා වැඩි දියුණු කරන්න ඕන කියලා නේද පෙන්වන්නේ. එයාට බලය දීලා තියෙන අකුසලෙන් වළක්වන්න. ඔබ වළක්වන්න මේගොල්ලෝ බලවත් වෙනකොට පුළුවන් වෙනවා.
සතිය වඩනවා කියන්නේ එතකොට මෙන්න මේ සද්දා සති නැමැති කුසල චෛතසිකය බලවත් කරනවට ඇරුණාම නාහෙ දිහා බලන් ඉන්නවට කියලා කවුද හිතන්නේ? ඔබ කියයි එහෙම මම නම් කියන්නේ නැහැ. සිවිරි අවවේදීම පද්දොරේදීම මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා බලවත් කිරීම සඳහා එතෙන්ට එන්න ඕන මෙහෙවන්නා ආරක්ෂක නිලධාරියා මරු පරදන්නා මාරහ සේනාවට එරෙහිව බලකායේ ප්‍රධානියෝ පෙරමුණේ සටන් කරුවන් මේ බල සේනාව. ඒකනේ මේකට බුදුන් වහන්සේ මරු පරදා මරු බල පරදා බුදු පෙරදා මාර සේනාව කියලා මාර පරාජය කියලා වචනයක් වදලා තියෙන්නේ. ඔබ හිතනවාද මාර පරාජය කරන්න බුදුන් වහන්සේ විතරයි කියලා? නෑ, උන්වහන්සේ මාර පරාජය කළා, ජයගත්තා. බුද්ධ ශ්‍රාවකයෝත් එදා සිට අද දක්වා මාර පරාජය හඳුනාගත්තාම මාර පරාජයට සටනට පිවිසියා. ඔබ ඉතින් අනාගත බුදුහාඳුරන්ගේ ශාසනය නිවන් දකින්න හිතන් ඉන්නවා නම් හරි මැරෙලා නිවන් දකින්න හිතන් ඉන්නවා නම් එදාට තමයි ඔබට මාර පරාජය වළංගු වෙන්නේ. අපි මේ මහන්සි වෙන්නේ මේ මොහොතේ ඔබට මාර පරාජය කියලා දෙන්න. මතක තබා ගන්න. අන්න එහෙනම් ඔබට තේරෙනවා මේ බුදු සමෙන් පෙන්වන සිහිය කියන එක විශාල ආලෝකයක් වගේ. අඳුරේ ඉන්න පුද්ගලයෙකුට ගස් තියෙනවා, වැල් තියෙනවා, පුටු තියෙනවා, හැප්පෙනවා පේන්නේ කරුවල හින්දානේ. එළියට උනහම පේනවනේ හැප්පෙන්නේ නැතුව යන්න. ඒ වගේ මේක මේ Taman සසරට බැඳෙන ආකාරය පිළිබඳ දැක්මක් නේද? මේකට මට වචනයක් ඕනනම් කිව්වැකි. නමුත් ඔබ ඒක තේරුම් ගන්න තරම් ප්‍රමාණවත් තැනකට ඇවිදින් ඉන්නවත් දන්නේ නැහැ. මේක බුදුහාමුදුරුවෝ පෙළදහම් වශයෙන් පෙන්වන්නේ ජීවිතය තුළ නොවේ. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ පහළ වෙන්නා වූ අරමුණ තුළ මේ පාපේට බදනය සහ ඒ නිවත් වීම පෙන්වන්නේ. ඔබ කරමින් හිටපු දේ උන්වහන්සේ පෙළදහමක් වශයෙන් පෙන්වනවා. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. ඇහැට, කනට, නාසයට, දිවට, කයට, පවට, පිනට, ධානයට ඕන එකකට ඕක හරි. මේක නේද භජනය කරන්නේ බුදුහාමුදුරුවෝ හම්බ වෙන තාක්කල්. දැන් ඉතින් ඕකේ අකට අවිද්‍යාපච්චා සංඛාරා තියෙනවා කියලා ඔබ දන්නේ නැහැ නේද? තණ්හා උපාදාන භව කියන්නේ වරහන් ඇතුලේ අවිද්‍යා සංඛාර. පේනවද? දැන් මේක නොවෙනවා නම් නේද විද්‍යාවේ මුක්ති කියලා. අන්න භජනය කරන්න ඕන පාර. මේකට උන්වහන්සේ මෙන්න මේ පස්සට වේදනා තණ්හා උපාදාන කියනවා එකතු වීම කියලා. එකතු නොවෙනවට පස්ස නිරෝධය කියනවා. ඔන්න සිහිය ඕන මේකටයි. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ සතර ඉරියව්වේ සිහිය ඕන මෙන්න මේකටයි. මේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ ඉපදුනහම පවත්තන්න නැතුව අවසන් කරන්න. ඔන්න ඔබට බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ පාර කියලා දෙනවා. ගිහින් බලන්න ප්‍රතිඵල තියනවාද කියලා. මොකද ධර්මයේ සම්දිට්ඨිකයි කියලා කියනවා කියලානේ කියන්නේ. සම්දිට්ඨික ධර්මයේ හමු වෙනවා එතකොට. ඔබ දන්නවද ඔබ මේ කරනවා නම් බුදුන් වහන්සේ වදාළ අප්‍රමාදයේ ඔබ පාවිච්චි කරනවායි කියලා. දැන් ඔබට ප්‍රතිඵල මෙහාට පෙන්වන්න බැරි වුණාට ප්‍රතිඵල තිබෙනවා. මාර්ගයේ ලෞකිකයි, ඵලයේ ලෝකෝත්තරයි කියලා මම කියන්නේ. ඒ නිසා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ කියලා කියන්නේ. නමුත් උපසමයෙන් පස්සේ සුඛ තේරෙයි. උපසමෝ සුඛෝනේ, සංසිඳීමෙන් පස්සේ ලෝභ දේශ මොහ තියෙන සුඛේ තේරෙවි. අදාළ කරුණෝ තේරුම් ගැනීමට මෙම ගාථාව පිළිබඳ කළ විවරණය උපනිශ්‍රේවා හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ලබාගත් ජීවිතය තුළ ඔබ මෙබඳු දේවල් තේරුම් ගන්න තරම් වාසනාවන්තයෙක් නම් ප්‍රඥාවන්තයෙක් නම් ඔබේ සමාජීය යුතුකම් මොකුත් බැහැර නොකර යහපත් ක්‍රියාකාරකම් මොකුත් බැහැර නොකර මෙන්න මේ චිත හදන
ක්‍රියාවලියට අවදි වූ තැන් පටන් නින්ද දක්වා කාලයේදී ඔබේ කටයුතු වලට බාධා කරගන්න නැතුව අනුන්ට නොදැනෙන්නට මෙන්න මේ පාරේ යන්න. ඔබ සසර හදන කෙනෙක් නෙමෙයි සසරෙන් මිදෙන කෙනෙක් බවට පත් වෙනවා. ධම්මස පාදා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨාච වුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං